සමාජ සාධාරණත්වය කියන ප්‍රශ්නය උඩ පටන් ගත්ත කැරල්ලට වසර 40ක් ගෙවිලා තියෙනවා. වසර 40කින් පසුව බලනකොට කැරල්ල යම් සාර්ථක වීම ඔබ දකින්නවද? මේක සාර්ථක වීම කිව්වම ඉතින් ඒක සාර්ථක වීම කියන්නේ ඇත්තම කියන්නේ යම් කිසි මතයක් සමාජය තුළ තහවුරු කරන්න ඇත්තේ කැරල්ලට ඒ ක්‍රියාවලියට හැකියාව ලැබුණා. කැරල්ල එක පැත්තෙන් දේශපාලන වශයෙන් අසාර්ථක වුණානේ. ඒ නිසා අපි අපේක්ෂා කරපු බලාපොරොත්තු දෙ ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා ඒක තුළ ඇති වුණා දේශපාලනික ලොකු පසුබෑමක් සමාජය තුළ ඇති වුණා. ප්‍රතිගාමීත්වයේ කිසියම් දුරකට වඩා ශක්තිමත් වීමේ තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒක හැබැයි මේ කරන්න දෙයක් නැහැ. ඒක කියන්නේ මේ ඒක අපි පසුතැවිලි වෙන්න හරි කනගාටු වෙලා කියන්නේ මේක අයියෝ අප මේක නොකර හිටියා නම් හොඳයි කියන තත්වයකට නෙමෙයි. නමුත් ඒ අසාර්ථක වීමක් එක්ක ඒ ප්‍රතිඵලය එනවා. ඒ කියන්නේ ඒක මේ එදා තිබුණු තත්වයන්ට අනුව සිදුවෙච්ච දෙයක්. ඒක නිෂේධනීය විදියට නෙමෙයි ගත යුතු වෙන්නේ. දැන් 1971 කැරල්ලට යම් හේතු වුණ සමාජ කාරණා ඔබ දකින විදියට අද ඒවා යම් පමණකට විසඳලා තියෙනවාද? එහෙම නැතිනම් ඒවා යම් විදියක අලුත් වෙලා මේ සමාජයේ වර්තමානයේ තිබෙනවද? දැන් කිසිම දෙයක් විසඳිලා නැහැ. විසඳුනාට විසඳිලා නැතුව පමණක් නෙවෙයි. ඒවා එදාට සාපේක්ෂව ගත්තොත් අද විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. එදා අපේ මූලික ප්‍රශ්න විදිහට අපි දැක්කේ අපි කතා කරේ එකක් තමයි රැකියාව ප්‍රශ්නය. රැකියාව ප්‍රශ්නය ගත්තොත් එදා රැකියාව ප්‍රශ්නේ දෙතු සමතුන්ට ඊළඟට උපාධිධාරීන්ට උපාදාන රක්ෂා නැති වුණා පමණයි අතර. එතකොට කියන්නේ ඒක මහා දැවැන්ත විදිහට බලපෑමක් ඇති කරා කියන්නේ ඒ තරුණ කොටස් ඇතුළත අතර. අද ගත්තොත් අපි මේ ඊට වඩා දරුණුට රැකියාව ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඒක දැන් සාමාන්‍යකරණය වෙනවා. ඉතින් දන්නවා කියන්නේ මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම දන්නවා දැන් අපි විශ්වවිද්‍යාලය ගියත් උපාධිධාරී වෙනවනම් අපි ඉන්න පොලිමේ අවුරුදු ගාණක් ඉන්න ඕන. ඒ නිසා ඒක එදා තරම් කම්පනය සහ මේ එහෙම ඇති කරන කාරණයක් විදිහට අද නැහැ. නමුත් එදාට වඩා මේ ප්‍රශ්නේ බරපතලයි. ඊළඟට අපි කතා කරපු අනිකුත් කියන්නේ ආර්ථික බලමිල වැඩිකම, ජීවන තත්ත්වයේ අසීරුකම, ඒ විදිහට ප්‍රශ්න ගත්තොත් එහෙම එදාට සාපේක්ෂව අද හැම එකක්ම වැඩි. ඉඩම් ප්‍රතිසංස්කරණය වගේ ක්‍රියාවලියකට එවකට ආණ්ඩු යොමු වෙන්න එක්තරා විදිහකට 70ගේ කැරල්ල බලපෑවා කියලා මේ සම්බන්ධව ඔබ ඔව් ඇත්ත කියන්නේ දැන් 70 කැරල් සෑහෙන බලපෑවා. ඉඩම් ප්‍රතිසංස්කරණයට මොකද පොල්පේ කඩුව ඒ පනත ඉදිරිපත් කරන කොටත් මේ කාරණේ ගැන සඳහන් කරා. මේ විදිහේ කියන්නේ ඒක බලපෑමක් ඇති කරා. හැබැයි ඉඩම් ප්‍රතිසංස්කරණය කියලා ගත්තම ඒ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණය නම් කියන්නේ තරම් මේ සාධනීය ප්‍රතිඵලයක් අත්ුණා කියලා කියන්නේ. ඒ කියන්නේ සමාජයේ ඉල්ලා හිටපු ඒ ඉඩම් නැති ජනයා ඉල්ලා හිටපු ඒ ප්‍රතිසංස්කරණයකින් සිදු වෙනවා. වතු ජනසතු කරා කියන එක ගත්තොත් එහෙම ඒ වෙනකොට ඒ වතු හිමිකාරයන්ටත් ඒවා පවත්වා ගැනීමේ ගැටලුවක් තිබුණා. මොකද ඒගොල්ලෝ ලොකු වන්දියක් දීලා ඒ වන්දිය ඒගොල්ලන්ට ප්‍රමාණවත් වෙනවා. ඒක නිකන් එකතැන පල්වෙන තත්යකට ඒ නිසා සමාජයට අවශ්‍ය කරන මේ ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඒ ඉඩම් ප්‍රතිසංස්කරණය සමත් වුණේ නැහැ. එතෙම 1971 වගේ කාලෙක මේ තරම් බරපතල විදිහට දෙමළ ජාතික ප්‍රශ්නය පැන නැගිලා තිබෙන්නේ නැහැ කියන මතවාදයක් තියෙනවා. එතකොට දැන් ඒකේ වෙනස් අර්ථයක් ගන්න දැන් විශාල වශයෙන්ම වඩා බරපතල විදිහට දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය කියන එක ලංකාවේ මතු පිටටම ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් තමයි දැන් විශේෂයෙන් අනාගත පරම්පරාවට යම් විදිහක සමාජ සාධාරණත්වය හෝ ප්‍රචණ්ඩ නොවන යම් ක්‍රියාකාරීත්වයකට යනවා නම් ඔබගේ අදහස් කුමක්ද? විශේෂයෙන් පන්ති අරගලයකින් මේ වෙනස් කරන්න හැකිද? නැත්නම් ඒකට තියෙන අවකාශයන් කොහොමද? එහෙම නැතිනම් මම අර ඉස්සෙල්ලා කිව්ව උදාහරණයක් විදිහට දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය වැනි කාරණා මූලිකවම ප්‍රස්තුත කරගන්න ඕනේ කියලා ඔබ හිතනවද? සමාජය තුළ මතයක් යන දැන් පන්ති අරගල මෙහා යටපත් වෙලා ගිහිල්ලායි කියලා. දනු බැලමට එහෙම තත්ත්වයක් තියෙන තමයි. නමුත් කියන්නේ මගේ නම් අදහස කියන්නේ ඒක යම් දේවලින් මේ යටපත් වෙලා ආවරණය වෙලා තිබුණාට ඒ පන්තිමේ ගැටුම කැකෑරෙමින් තියෙනවා. නමුත් පන්තිමේ පීඩනයන් කියන දේවල් කරුණු කාරණා වශයෙන් ගත්තොත් එimhe එදාට වඩා වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒක සමාජයට දැනෙන්නේ නැහැ. ඒක අරගලකාරී විදියට පුරුල්ලාකාරයෙන් මතුවෙන්න ඕන කියන මට්ටමට ඒක වර්ධනය වෙලා නැහැ. නමුත් ඒකෙන් කියන්නේ නැහැ කියන්නේ පන්ති අරගලයේ අර්ථ විරහිත දෙයක් නැත්නම් ඒක ක්‍රියාවට නගන්න බැරි දෙයක් කියන එක මේ
නෙවෙයි එකෙන් අදහස් වෙන්නේ. ඔබ ලංකාවේ මේ වෙනකොට යම් වාමාංශික කොටස් වල මතයක් තියෙන විශේෂයෙන් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ පන්ති අරගලයකින් පමණක් කියන අදහස. මම මේ අදහසේ නැහැ. කියන්නේ අවසාන වශයෙන් ගත්තම කියන්නේ මේ තියෙන මේ මූලික ප්‍රශ්න වලට මේ එතනින් තමයි විසඳුම එන්නේ. නමුත් පන්ති අරගලයේ විසඳිලා සමාජවාදී ක්‍රමයක් ඇවිල්ලා මේක විසඳෙන්න ඕනේ කියන එක ඒක මහා දීර්ඝකාලීන කටයුත්තක්. අනිත් පැත්තෙන් ගත්තම මේ ජාතික ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක් ගත්තොත් එහෙම සමාජවාදයේ සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ කියන්නේ මූලික වශයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ ක්‍රමය තුලම මේ පරිපූර්ණ වශයෙන් කියදත් මේ ක්‍රමය තුලම විසඳිය හැකිව තියෙන ප්‍රශ්නයක්. ඒක කියන්නේ යම් කොන්දේසියර්ථයේ ඒකට තියෙන ඉඩකඩ මේ ඇහිලා තියෙනවා. නමුත් ඒක මේ ක්‍රමය තුලම විසඳෙන්න ඕන. මොකද ඒක විසඳුණයි කියලා අර පන්තිමේ මේක විසඳෙන්නේ නැහැ. ජාතික ගැටලු කියන මතුවලා තියෙන්නේ පන්තිමේ කොන පදනමකින් නෙමෙයි. කියන්නේ ජාතිකමය කියන ඒ පදනමෙන් ඒක මේ ක්‍රමය තුලම කිසියම් දුරකට. ඒ කියන්නේ මම කියන්නේ පරිපූර්ණව කිසියම් දුරකට විසඳිය යුතුයි විසඳිය හැකි කියන අදහස තමයි. ඔබ කතා කරා වගේ විශේෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ යම් රාමුවක් තුළ මේ ප්‍රශ්න වලට ඒ කියන්නේ විශේෂයෙන් ජාතික ප්‍රශ්න යම් විසඳුම්කාරී මාවතක් තියෙන බව ඔබ පැහැදිලි කරා. ඒ වගේම දැන් 1971 වගේ කාලෙක තරම් ගැඹුරු ලෙස නොතිබිච්ච මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ වැනි කතිකාවක් දැන් ලෝකයේ පුරා ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? මොකද මානව හිමිකම් අපි කතා කරන මේවා එක්තරා සීමාවක් තුළ තමයි මේ ක්‍රමය තුළ අපිට සාක්ෂාත් කරන්න පුළුවන්. නමුත් දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි දීපල හිමිකම කියන දීපල හිමිකම දැන් සිවිල් නිදහසක් විදිහට තියෙනවනේ. නමුත් දැන් දීපල හිමිකම එක පැත්තෙන් ගත්තම එතනම බරපතල අසාධාරණයකුත් තියෙනවා. විශාල කොටසකට මේ දීපල හිමි කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසාම මේ අසාධාරණ ඒක තුළ ස්ථාපිත වෙනවා. මේවා වෙනස් කරන්න මේ සමාජවාදී ක්‍රමයක් තුළ තමයි ඒක සිදු වෙන්න ඕන. විශේෂයෙන්ම මේ සමාජවාදයේ ක්‍රමයේ තුළ මේවා අවශ්‍ය අවධාරණය යුතු මතු උනේ නැහැ. මතු නොවුනා පමණක් නෙමෙයි පැනනගලා තිබුණ තත්ත්වයන් එක්ක මේ සමාජවාදී කියන රටවල පවා එක්තරා දුරකට මානව හිමිකම් මේ උල්ලංඝනය වීම මතුවලා තිබුණා. ඒ කියන්නේ ඒ සියල්ලේ ඒකබද්ධතාවයක් විදිහට විශේෂයෙන්ම ඔය 70 ගණන් 80 ගණන් වල මේ ජාත්‍යන්තර පරිමාණයෙන් මානව හිමිකම් කියන විෂය පිළිබඳව විශේෂ අවධාරණයක් යුතු මතුවීමක් සිද්ධ වුණා. ඉතින් ඒක සමාජවාදී බලවේග විසින් ඒක තදින් ග්‍රහණය කරගන්න ඕන. මොකද ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම මේකේ කොටසක් බවට පත් වෙනවා. ධනේශ්වර සීමා තුල කොටු වීමෙන්ම ඒකේ සම්පූර්ණ ඵලය අත්පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා.